සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ඔබ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නා වූ සුපින්වත් ඔබ සැම වෙනුවෙන් බෞද්ධ ආරෝපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්ම දේශනාව මෙතෙන් සිට ආරම්භ කරන්නට අපි සූදානම්. සුපින්වත්නි, අද දවසේදී ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩමවා වදාළ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වය ලබා දී තිබෙන්නේ පන්නිපිටිය දෙපානම සමගි මාවතේ අංක 5න් 3 දරණ නිවසේ පදිංචි WK ද සිල්වා පියාණන්, චන්ද්‍රිකා ද සිල්වා මෑණියන් සහ UM ද සිල්වා පුතණුවන් යන ඒ පුණ්‍යවන්ත පිරිස ඒක රාශීව. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ වෙනුවෙන් නැවත වරක් සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චුපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සමන්තා චක්කවාලේසු
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ච අජ්ජත්ති කානි ආයතනානි වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ච විඥාන කායා වේදිතබ්බා ච පස්ස කායා වේදිතබ්බා ච වේදනා කායා වේදිතබ්බා ච තණ්හා කායා වේදිතබ්බාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුන්ලාගේ බලාපොරොත්තුව සූදානම. පින්නතුනි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන වන්නිපිටිය දෙපානම සමගි මාවතෙහි පදිංචි WK ද සිල්වා මේ මහත්මාත් ඒ වගේම චන්ද්‍රිකා ද සිල්වා මහත්මාවත් ඒ වගේම UM ද සිල්වා ඒ පුතණුවනුත් තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ පින්නතුල්ලා බොහෝම සතුටටපත් වන්නට ඕන. ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ සුළුපටු පින්කමක් නෙවෙයි. ඊටාම වටිනා ගහම්බීර පින්කමක් තමයි පින්නතුනි ධර්මය ප්‍රදානය කිරීම. ඒ අනුව පින්වත් ඒ මහත්මාවත් ඒ වගේ මහත්මා ඇතුළේ පවුලේ සෑම දෙනාමත් බොහෝම සතුටටපත් වන්නට ඕන. උදාාර පින්කමක් තමයි මේ අවස්ථාවේ මේ සිද්ධ කරන්නේ. එතකොට පින්නතුනි අද මේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කර ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන උතුම් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම තමයි චක්ක සූත්‍රය. ච කියලා කියන්නේ 6, චක්‍ර කියන්නේ ගොඩවල්. එතකොට 6 ගොඩවල් 6ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාව තමයි අද පින්නතුල්ලාට අපි කියලා දෙන්නේ. එතකොට පින්නතුනේ 6 ගොඩවල් 6ක් පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? චක්ක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කළේ සවැත් නුවර ජේතවන මහා විහාරයේදී. ස්වාමින් වහන්සේලා 69ක් අරමුණු කරගෙන තමයි තථාගතයන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. මේ දේශනාව අවසන් වෙනකොට ස්වාමින් වහන්සේලා 69ම උතුම් අරිහත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ දේශනාව පින්නතුනි මුලින් බොහොම සරලව ආරම්භ වෙලා
අවසන් වෙනකොට බොහොම ගැඹුරක් දක්වා යන උතුම් සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මුලින්ම තමන් ළඟ තියෙන ඒ ආයතන 6 ගැන අවබෝධ කරගන්න ඕන කියලා. දැන් අපි ළඟ තියෙන ආයතන 6ක් මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒතර මෙන්න මේ ආයතන 6 අවබෝධ කරගන්නට ඕන. ඊළඟට උන්වහන්සේ වදාරනවා බාහිර ආයතන 6ත් අවබෝධ කරගන්නට ඕන. මොනවද බාහිර ආයතන 6? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. මෙන්න මේ බාහිර ආයතන 6 පිළිබඳවත් හොඳට අවබෝධ කරගන්නට ඕන. ඊළඟට උන්වහන්සේ වදාරනවා සයාකාර විඥානය අවබෝධ කරගන්නට ඕන. මොනවද සයාකාර විඥානය? චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. දැන් පින්නතුලාට තේරෙන විදිහට කිව්වොත් ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය සහ සිත් මනසේ විඥානය. එතකොට මෙන්න මේවා පිළිබඳව හොඳට අවබෝධ කරගන්න ඕන කියනවා. ඊළඟට පින්නතුන් උන්වහන්සේ වදාරනවා ස්පර්ශ 6ත් හොඳට අවබෝධ කරගන්න ඕන. මොනවද? ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය සහ සිතේ ස්පර්ශය. එතකොට පින්තුන මෙන්න මේ ස්පර්ශය පිළිබඳව අවබෝධයක් අනිවාර්යයෙන් ඇති කර ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා වේදනා 6ක් දැනගන්නට ඕන. මොනවද වේදනා? වේදනා ගැනත් දැනගන්නට ඕන. ඇසේ වේදනාව ආදි වශයෙන් ওই පිළිවෙලටම තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තණ්හා 6ක් දැනගන්නට ඕන. මොනවද තණ්හා 6? රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ඊළඟට පොට්ටබ්බ තණ්හාව, ධම්ම තණ්හාව. එතකොට පින්නතුනේ දැන් මේක සම්පූර්ණ මේ සූත්‍ර දේශනාව විදර්ශනාව, සුද්ධ විදර්ශනාව මේ සූත්‍රයේ තියෙන. ඒකට දැන් බලන්න අපේ මේ ආයතන හා සම්බන්ධව තමයි විශේෂයෙන්ම මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. දැන් බලන්න මුලින්ම කිව්වා මේ ආයතන 6 අවබෝධ කරගන්නට ඕන. බාහිර ආයතන අවබෝධ කරගන්නට ඕන. ඊළඟට මේ විඥාන 6 අවබෝධ කරගන්නට ඕන. ස්පර්ශයන් අවබෝධ කරගන්නට ඕන. වේදනාවන් අවබෝධ කරගන්නට ඕන. ඊළඟට තණ්හාව අවබෝධ කරගන්නට ඕන. දැන් පින්නතුල්ලා දන්නවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය මොකද්ද? චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍යයේ මුලින්ම කළ යුතු දේවල් තියෙනවා. මොනවද කරන්නට ඕන? දැන් කෘත්‍ය 4ක් තියෙනවනේ. මොනවද? කළ යුතු දේවල්. දුක මොකක් කරන්න ඕනද? අවබෝධ කරන්නට ඕන. අන්න ඒකයි. දැන් මෙතන මේ ආයතන 6 අවබෝධ කරගන්න ඕන කිව්වම පින්නතුලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මොනවද අවබෝධ කරගන්නේ කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාारण දුක අවබෝධ කරගන්නට ඕන. සමුදය ප්‍රහාණය කරන්නට ඕන. නිවන සාක්ෂාත් කරගන්නට ඕන. මාර්ගය ප්‍රගුණ කරන්නට ඕන. පින්නතුනේ දුක අවබෝධ වුණොත් ආය අමුතුවෙන් සමුදය ප්‍රහාණය කරන්න උත්සාහයක් අවශ්‍ය නැහැ. නිරෝධය සාක්ෂාත් කරගන්න කියලා වෙන දෙයක් කරන්න දෙයක්වත් නැහැ. මාර්ගය වැඩුවත් වෙනවා. ඒතර අපිට කරන්න තියෙන්නේ මොකද්ද? දුක අවබෝධ කරගන්නට.
එතකොට පින්නතුනේ දුක අවබෝධ කරගන්න කෙනෙක් විශේෂයෙන්ම මේ අපේ ආයතන 6 පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්නට ඕන. ඇත්ත වශයෙන්ම හොඳට කල්පනා කරලා බලන්න අපේ ජීවත් වීම කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවන එක තමයි අපේ ජීවත් වීම කියලා කියන්නේ. මේක අපි හැමදාම කියන දෙයක්. හැබැයි මේකම තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වෝ අපි හිතමු දැන් අපි ඈතට යන්න ඕනේ අපේ මේ පුංචි රටේ මේ ලංකාවේ ප්‍රධාන පුරවැසියාගේ ඉඳලා දිලුන්දා දක්වාම ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ආයතන සතුටු කරන්න තමයි අපේ වෑයම අපේ උත්සාහය. දැන් මෙතන විවිධාකාර වයස් කාණ්ඩය ඉන්නව නේද? දැන් මේ අයට කියන්න පුළුවන් ධනේ හාමුදුරුවනේ මේ ආයතන 6ට වඩා දෙයක් අපි සතුටු කරලා තියෙනවා කියලා. මේ හැමෝම කරලා තියෙන්නේ දුප්පත් පොහොසත් බාල මහලු සුරූපි විරූපි හැම කෙනෙක්ම උගත් නූගත් කුලීන කුලහීන ඔය හැමෝම කරලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඇහැ සතුටු කළා, කන සතුටු කළා, නාසය සතුටු කළා, දිව සතුටු කළා, කය සතුටු කළා, හිත සතුටු කළා. ඕක තමයි අපේ ජීවත් වීම. ඔය සඳහා තමයි අපි ඉගෙන ගන්න, ව්‍යාපාර කරන්නේ, සමහර වෙලාවට වංචාවල් කරන්නේ, කපටිකම් කරන්නේ. හැම දෙයක්ම පින්නතුනි කරන්නේ ඔය සඳහා. ඔය ආයතන 6 සතුටු කිරීම සඳහා. හැබැයි ඉතින් සතුටු කිරීම සඳහා අපි වෑයම් කරනකොට කුසල්ද ඇති වෙන්නේ අකුසල්ද? අකුසල්. අනිවාර්යෙන් අපි ඇහැ සතුටු කළා කියලා යමෙක් කියනවා නම් වැඩිලා තියෙන්නේ පිරීලා තියෙන්නේ මොනවද? අකුසල්. කන සතුටු කළා කියනවා නම් වැඩිලා තියෙන්නේ පිරීලා තියෙන්නේ මොනවද? අකුසල් වලින්. එතකොට පින්නතුනි මේ ආයතන 6 හොඳට අපි අවබෝධ කරගන්න ඕන. දැන් ඇහෙන් රූප පේනවයි කියලා ඇහැ වහගත්තට හරියයිද? හරියන්නේ නැහැ. කනෙන් ශබ්ද ඇහෙනවා කියලා කන වහගෙන හරියන්නේ නැහැ. ඒතර මේවා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගැනීම තුළින් තමයි අපිට යථාර්ථය කරා යන්නට පුළුවන්. දැන් බලන්න චතුරාර්ය සත්‍යයේ දුක අවබෝධ වුණොත් ඊතුරු දේවල් සියල්ල සම්පූර්ණ වුණා වෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ ආයතන 6 අවබෝධ වුණොත් අපිට විශාල යථාර්ථයකට යන්න පුළුවන්. එතකොට දැන් පළවෙනි ආයතන 6 කියන්නේ Taman ළඟ තියෙන ආයතන 6 මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒතර මෙන්න මේ ආයතන 6 හොඳට අවබෝධ කරගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම අපට කියා දෙන්නේ. සමහර වෙලාවට පින්නතුනි මේවා පිළිබඳව අහලා ඉතින් මේ ආයතන 6 ගැන කියපු ගමන් කටපාඩම්. ඉතින් ඒ නිසා මේවා ගැන කිසි උනන්දුවක් නැති වෙන්න පුළුවන්. හැබැයි කොච්චර ධර්ම ඉගෙන ගත්තත් අපි අන්තිමට යන්නට ඕන තැන තමයි මෙතන. මේ ආයතන 6 තේරුම් ගත්තේ නැත්නම් කොච්චර කුසල ධර්ම කළත් අපිට නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න බෑ. කුසල් කර කර යයි. ඉතින් කුසල් වල බලයෙන් හොඳ හොඳ තැන්වල උපදී. දිව්‍ය ලෝකවල එහෙම උපදී. හැබැයි දිව්‍ය ලෝකවල ඉපදිලා හැමදාම දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට මාරු වෙනවද? නෑ. ඊට පස්සේ ඉතින් අපායට යන්නත් පුළුවන්. තිරිසන් සත්තු වෙන්නත් පුළුවන්. ඒ වගේම പ്രേත ලෝකයට යන්නත් පුළුවන්. අවීචියේ තෝන් තරම් යන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි යථාර්ථේ කරාම යන්න ඕන කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට දැන් පින්නතුල්ලාට මේ Taman ළඟ තියෙන ආයතන 6 ගැන දන්නව නේද? Taman ළඟ තියෙන ආයතන 6 අපි හොඳට දන්නවා. එතකොට පින්නතුනේ මේ පිළිබඳව අපි මීට වඩා කියන්නේ නැහැ. මොකද අපිට කාල වේලාවත් මේ සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන්ම දේශනා කරන්න කාල වේලාව මදි වෙනවා. මේ ආයතන 6 පිළිබඳව පින්නතුලා හොඳට අහලා තියෙනවා. මේවා නැවත නැවත කියන්න දෙයක් නැහැ. නමුත් නැවත නැවත අපි මෙනෙහි කරන්නට නම් ඕන. එතකොට දැන් බලන්න පින්නතුනේ අපි නැවත ටිකක් කල්පනා කරලා බැලුවොත් අපි ඇහෙන් රූප දකිනවා. කොච්චර මේ ඇහෙන් රූප දැකලා ඇද්ද? ඇහෙන් කොච්චර රූප දැක්කත් ඇහැට ඇතිවීමක් තියනවද? ඇතිවීමක් නැහැ.
එතකොට දැන් බලන්න බොහෝ සෙයින් ධර්මයේ දන්නේ නැති හැම කෙනෙකුටම මේ ඇහැ නිසා සිද්ධ වෙන්නේ අකුසල ධර්ම තමයි සම්පූර්ණ වෙන්නේ. ලස්සන රූපයක්, කැමති රූපයක් දැක්කොත් කෙලෙස් ඇති වෙනවා, රාගය ඇති වෙනවා. ඒ වගේම තමන් අකමැති රූපයක් දැක්කොත් ද්වේෂය ඇති වෙනවා. එතකොට ඇලීම, ගැටීම, අවිජ්ජා, දෝමනස්ස. ওই දෙක තමයි අපිට මේ ඇහැ නිසා ලැබිලා තියෙන ආනිසංස. ඇලීම සහ ගැටීම. ওই දෙක තුල ඉඳගෙන අපට පුළුවන් ද නිවන් දකින්න බෑ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඇහැ අවබෝධ කරන්න කිව්වේ. හොඳට මේ ඇහි ස්වභාවය අවබෝධ කරන්න කියලා කිව්වේ ඒකයි. ඊළඟට කනත් එහෙමයි. කනෙන් කොච්චරනම් අහලා ඇද්ද? එතකොට දැන් බලන්න පින්නතුනි, කනෙන් කොච්චර ශබ්ද ඇහුවත් ඒක ඇතිවීමකුත් නැහැ. ඊළඟට තමන් අකමැති ශබ්ද අහන්න නැතුව කැමති ශබ්ද විතරක් අහන්න පුළුවන් කියලා නියමකුත් නැහැ. ඉතින් ඒක පින්නතුනි සමහර රාගයේ, දේශයේ දෙකම ඇති වෙන ශබ්ද ඕන තරම් අපට ඇහෙනවා. ඊළඟට ඉතින් නාසයෙමුත් එහෙම තමයි. මම මේ සුවඳට කැමති, මේ සෙන්ට් එකට තමයි මම කැමති, මේ සුවඳ වර්ගයට මං හරි ආසයි. ඉතින් ඒකම ලැබෙන්නෙත් නැහැ. හැබැයි ඒවා කොච්චර වින්දත්, ඒකම ලැබිලා කොච්චර වින්දත් ඇතිවීමකුත් නැහැ. බලන්න මේක මහ පුදුම දෙයක්. ඊළඟට පින්නතුනි දිවත් බලන්න, දිව හොඳට කාටත් ප්‍රකටයි. ඔය දිවෙන් අපි කොච්චරනම් ආහාර අරන් තියනවද? දැන් එක්තරා වයසකට ආපුවාම අවුරුදු 50 පෙන්නට පස්සේ එහෙම ආශාව, දිවට තියෙන ආශාව අඩු වෙනවද? නෑ. කොච්චරවත් ඉතින් කෑම තමයි හොයන්නේ. රස තමයි හොයන්නේ. ඉතින් ඒකේ එහෙම නැවැත්වීමක් මෙන්න මෙතනින් ඒක නවතිනවා කියලා දෙයක් නෑ. ඉතින් පින්නතුනේ ඒක සාමාන්‍ය රස දැනිලා ඒක එතනින් නවතිනවා නම් කමන්නේ. මේක සංසාරේ දිගටම යනවා. ඇයි? ඇලෙනවා නැත්තම් ගැටෙනවා. ඊළඟට පහසත් එහෙමයි, අරමුණුත් එහෙමයි. ඒ නිසා දැන් පින්නතුල්ලාට මේ ආයතන 6 පිළිබඳව විවේකීව ඉඳගෙන තමන්ගේ ගෙදර දැන් බුදුන් වැඳලා තමන් විවේකීව භාවනාවක් හැටියට මේ ආයතන 6 දිහා හොඳට බලා ඉන්නවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස දිහා හොඳට බලා ඉන්නකොට අපිට හොඳ අවබෝධයක් ඇති වෙනවා. අනේ මේ අනිත්‍ය වෙලා යන දෙයක් නේද මේ? ඇස කියන්නේ අනිත්‍ය වෙලා යන දෙයක්. මොකද හැමදාම නිට්ටය වශයෙන් මේ ඇහැ තියෙන්නේ නැහැ. කනත් එහෙමයි. කනත් අනිවාර්යයෙන්ම නැති වෙලා යන දෙයක්. හොඳට කල්පනා කරලා බලන්න පිළිතුරු මේක තමයි නිවන් දකින්න අත්‍යවශ්‍ය දේ. දැන් මෙතනින් නම් කෙලෙස් උපාදනය සිද්ධ වන්නේ මෙතනම තමයි අපි අවබෝධ කරගන්නට ඕන. හොඳට විවේක විඳගෙන බලන අනේ මගේ මේ ඇස අනිත්‍ය වෙලා යන දෙයක්. කනත් එහෙමයි. කන නිට්ටයයිද? නෑ, කනත් අනිත්‍ය වෙලා යනවා. නාසයත් එහෙමයි. නාසයත් අනිත්‍ය වෙලා යනවා. ඊළඟට පින්නතුනේ කයත් එහෙමයි. සිතත් එහෙමයි. මේ සියල්ලම අනිත්‍ය වෙලා යනවා. ඒතර මේ පිළිබඳව කිසි බයක් වෙන්න එපා. මේක තමයි පින්නතුනේ අල්ලන්න අමාරුම දේ. දැන් සමහර වෙලාවට අනිත්‍ය දේශනාවන්, දුක්ඛ දේශනාවන්, අනාත්ම දේශනාවන්, නැත්නම් මේ ත්‍රිලක්ෂණයේ සඳහන් වන දේශනාවන් සමහර විට පින්නතුනි කාම ලෝකයේ ජීවත් වෙන අපට මේවා බොහොම නිරස වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා මේ ලෝකේ අල්ලන්න අමාරුම දේ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. නමුත් අපි ආයාසයෙන් කොහොම හරි අනේ මම මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ මොහොතක මං ඉපදුනා, ඒක මගේ ලොකු පිනක්. බුදු සසුනකින් පමණක් ලබා ගන්න තියෙන, දැනගන්න තියෙන මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය මං කොහොම හරි තේරුම් ගන්නවා කියන බලවත් වීරියකින් අපි කටයුතු කරන්නට ඕන. මේ ධර්මයේ පින්නතුනි ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් තියෙන්න ඕන කාරණා තුනක් තියෙනවා. පින්නතුලා දන්නවා මොනවද? හොඳ වීරියක් තියෙන්නට ඕන. වීරිය නැත්තම් ධර්මය අල්ලන්න පුළුවන්ද? බෑ. හොඳම වීරියක් තියෙන්නට ඕන. සාමාන්‍යයෙන් බාහුව බලයෙන් අපි කුඹුරු කටනවා, අනිත් දේවල් කරනවා. ඒ වීරිය සාමාන්‍ය වීරියක්. හැබැයි මේ හිතට වීරිය ගන්නවා කියන එක ඊට වඩා අමාරු වැඩක්. ඒ නිසා හොඳ වීරියක් තියෙන්න ඕන. ආතාපි කිව්වේ ඒකයි. මේ නිවන් මාර්ගයේ ඉදිරියට යන කෙනෙකුට වීරිය නැත්තම් කෙලෙස් වලට අහු වෙනවා.
සම්පජානෝ කියලා කියන්නේ ප්‍රඥාව තියෙන්නත් ඕන. නුවණ තියෙන්න ඕන. සිහිය තියෙන්නත් ඕන. මේ තුන නැත්තම් අපට පුළුවන් ද නිවන් දකින්න? නිවන් දකින්න බෑ. ඒ නිසා හොඳ වීරියක් තියෙන්න ඕන. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ විශාලා මහනුවර බොහෝම දිනුයි. පුදුම විදිහේ ආර්ථික දිනුවක් තියෙනවා. ඒ වගේම හරිම ලස්සනයි මේ නගරය. ඇයි මේ විදිහට දිනුනේ? ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා මේ ලිච්ඡවීන් හරි වීරියවන්තයි. පුදුම වීරියක් මේ අයට තියෙනවා. භික්ෂුන් වහන්සේලා කියන හැබැයි දැන් ටික ටික මේ දිනුව ටිකක් අඩාල වෙලා වගේ පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට හේතුවක් තියෙනවා. ඉස්සර ලිච්ඡවීන් බොහෝම වීරියවන්තව තමයි කටයුතු කළේ. ඒගොල්ලෝ නිදාගන්න පාවිච්චි කරේ ඔළුවට තියාගත්තේ ලී කොට්ටයක්. ලිච්ඡවී රජවරු ඒ කාලේ මේ රට දිනු කරන කාලේ ඔළුවට තියාගෙන තියෙන මොකද්ද? ලී කොට්ටයක්. ලීයකින් හදාගත්ත කොට්ටයක්. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි දැන් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ පුළුන් කොට්ටයක්. ඉතින් පුළුන් කොට්ටේ පාවිච්චි කරන නිසා තමයි දැන් මේ ආර්ථික උත්පාදනය නැත්තම් මේ රටේ දිනුවේ පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. දැන් බලන්න දැන් මෑත කාලේ වුණත් චීනය ගත්තාම ඒ ඇත්තෝ සැප පහසු හොයන්නේ ඉතින් ආර්ථික උත්පාදන ඉදිරියට බොහොම දැඩි වීරියකින් උත්හාන සම්පදායෙන් ඉදිරියට යන නිසා ඒ ඇත්තෝ අද ලෝකේ ඉහළටම ඇවිල්ලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාारण සැප පහසුව හොයා හිටියොත් වීරිය ඇති කරගන්න අමාරුයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි බුද්ධ ශාසනෙත් එහෙම තමයි. බුද්ධ ශාසනෙත් මුල් කාලේ දහස් ගණන් එකපාර රහත් වුණා. ඒ වගේම 100 ගණන් රහත් වුණා. දැන් ටිකක් අඩු වෙලා තියෙනව නේද කියලා ඇහුවා. ඒ මොකද භික්ෂුන් වහන්සේලාත් මුල් කාලේ පාවිච්චි කරේ ඔය තියෙන තැනක් ගලක් තිබොත් ගල ඔලුවට තියාගන්න. නැත්නම් ලී කොටයක් තියාගන්නවා. දැන් හැබැයි භික්ෂුන් වහන්සේලාට ප්‍රත්‍ය ලැබිලා දැන් පුළුන් කොට්ටෙට ගිහිල්ලා. අන්න ඒ නිසා තමයි දැන් මේ මාර්ගඵලලාභින් අඩු. එතකොට පින්නතුනේ වීරිය කියලා කියන්නේ එතකොට සුව පහසුකම් හොයා නැත්තම් දැන් Tamanට තේරෙන hina යන දෙයක්ම අහන්න කැමති නම් එතන වීරියක් තියනවද? එතන වීරියක් නැහැ. අමාරු දේ තමයි අල්ලන්න ඕන. ඒ නිසා කොහොම හරි වෑයම් කරනවා. මේක දැන් අහනවා වගේම Taman ඉන්න තැන් වලට ගිහිල්ලා Tamanගේ නිවස් වලට ගිහිල්ලා හිතනවා අනේ මගේ මේ ආයතන 6 මේකෙන්නේ මම මේ කෙලෙස් ඇති කරගන්නේ. එතකොට දැන් මම අවුරුදු 50ක් ජීවත් වුණා 60ක් ජීවත් වුණා. මේ ජීවත් වෙච්ච කාලේ මං ඉස්කෝලේ ගියා ඉගෙන ගත්තා කසාද බැඳලා ළමයි හැදුවා. ඉතින් මේ හැම දෙයක්ම කරලා තියෙන මේ 6 පිනවන්නනේ. ඉතින් Taman හිතනකොට පින්නතුනි වෙනදට වඩා ලොකු අවබෝධයක් ඇති වෙනවා. අනේ මම මහා ලොකු බරක් කියලා මේ ඔළුවේ තියාගෙන ඉන්නේ මේ 6 සතුටු කරන්නනේ. මෙච්චර මම මේ වෑයම් කරලා තියෙන්නේ කියලා Tamanට ලොකු අවබෝධයක් ඇති වෙනවා. ඒතර මෙන්න මේ අවබෝධය තමයි අපට අත්‍යවශ්‍ය. අනවබෝධයෙන් පුළුවන් කමක් නැහැ ඇස කන නාසය දිව ශරීරය මනස තේරුම් ගන්නට. ඒ නිසා අවබෝධයම තමයි අවශ්‍ය වන්නේ. එතකොට දැන් පින්නතුල්ලාට ආයතන 6 පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති වුණා. ඊළඟට පින්නතුනේ බාහිර ආයතන 6. මොනවද බාහිර ආයතන 6? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. එතකොට දැන් බලන්න පින්නතුනේ ඇහැට ගෝචර වෙන්නේ මොකද්ද? රූප. ඉතින් අපි මේවට අහු වෙනවා හිතා ගන්න බැරි විදිහට අපි අහු වෙනවා. දැන් බලන්න කනට ගෝචර වෙන්නේ දේ මොකද්ද? ශබ්දය. ඊළඟට නාසයට ගෝචර වෙන්නේ මොකද්ද? ගන්ධ සුවඳ. ඊළඟට දිවට ගෝචර වෙනවා රස. කයට ස්පර්ශ, සිතට අරමුණු. එතකොට බලන්න දැන් මේවත් අනිත්‍ය දේවල්නේ. දැන් අපි කොච්චර රූප දැකලා ඇද්ද? දැන් අපි විවිධාකාර රටවල් වල ගිහිල්ලා තියෙනවා. මේ රටේ විසිතුරු තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ රූප දැන් නිට්ටය වෙලා තියෙනවද? දැන් එනකොට දැකපු රූපේ දැන් අනිත්‍ය වෙලා ගිහිල්ලානේ. දැන් ඊයේ අපි යම් කිසි රූපයක් දැක්කනම් අද වෙනකොට ඒක තියෙනවද? නැහැ. ඒ සියල්ලම පින්නතුනේ අනිත්‍ය වෙලා ගිහිල්ලා. එතකොට අපි මේ ඇස් දෙකෙන් කොච්චර රූප දැක්කත් ඒ දකින්න සියලු රූප අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක අවබෝධ කරගන්න බැරි විච් අය කොච්චර අමාරු වෙట్లా තියෙනවද? දැන් බලන්න අජාසත් රජුරු ඇහැ පිනව ඉන්න ඕන නිසා
සිය රජුරුවන් තමන්ගේ පිය රජුරු සෝතාපන්න පියතුමා මැරුවා. ඉතින් ලොකු මුරකාවල් දාගත්තා. ඊළඟට වෙන වෙන දේවල් නැත්තම් වෙනම මාලිගා හදාගත්තා. දැන් එකක්වත් තියනවද? දැන් අර ඇහැට අහු වුණා අර දකින්න දේවල් වලට අහු වුණා. දැන් අද කාලේ ගත්තොත් අපේ රටවල් වල පවා කොච්චර රජවරු හිටියද? කොච්චර සිටුවරු හිටියද? ඒ වගේ සිටුවරු වගේ අය හිටියද? ඒ ඇත්තෝ විශාල ගෙවල් හදාගත්තා. ලොකු මුරකාවල් දාගත්තා. කොහොමද ඒවා? ඒ ගෙවල් වල බිත්තියක්වත් තියනවද? දැන් පැරණි වලව් බලන්න. පැරණි ගෙවල් බලන්න. ඉතින් ඒ ඇත්තන් සමහර වෙලාවට ඒ කාලේ කිසි අනවබෝධී මේවා පිළිබඳව ආයතන පිළිබඳව කිසි අවබෝධයක් නැතුව පුදුම විදිහට මේ Tamanට පේන්න නොයෙක් දේවල් හදාගත්තා. ඉතින් කොහොමද ඒවා? ඉතින් ඒවා අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් බලන්න මේවට අහු වෙලා දැන් චීන මහා ප්‍රාකාරය. ඉතින් බලන්නකො මේවා හදාගත්තනේ දැන් හදපු අය කෝ? දැන් රූපත් දැන් චීන මහා ප්‍රාකාරයක් දැන් සංස්කරණය කර නැත්නම් ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ඒවත් කැඩෙනවා, බිඳෙනවා. ඉතින් ඒවා දැන් අර ලෝකේ අනිත් අයට පේන්න ඒවා හදලා තියෙනවා. ඒතකොට දැන් බලන්න පින්නතුනේ මේ කොච්චර ප්‍රාකාර මොනතරම් ආරක්ෂාව දාගත්තත් ඒ තියරු දේවල් විනාශ වෙලා යනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන ගෙදර අවුරුදු 25 30ක් යනකොට විනාශ වෙලා යන්නේ නැද්ද? විනාශ වෙලා යනවා. එතකොට දැන් අපි බොහොම ප්‍රියමනාප විදිහට ගෙදර දිහා බල මල් පාත්ති දිහා බල දරුවෝ දිහා බල ඒ ඔක්කොම රූපනේ. ඉතින් ඒවා දිහා බල අපි ඉතින් බොහොම සතුටු විඳිනවා මේ සදාකාලිකයි කියලා. පින්නතුනි ගත්තාම ඇති දෙයක් නෑ. දැන් බලන්න අපි අනුරාධපුරේ පොළොන්නරුවට ගියාම බොහොම සවිසත්තිමත් විදිහටනේ ඔය ලොකු උයන් පොකුණු මාලිගා තනලා තියෙන්නේ. අද මොනවද තියෙන්නේ? කළු ගල් විතරයි නට්ටාවශේෂ වෙලා. ඉතින් කළු ගලෙන් හදපුවා එහෙමනම් අද මේ සිමෙන්ති ගඩොලෙන් හදන ගෙවල් දොරවල් කොච්චර ඉක්මනින් විනාශ වෙලා යනවද? ඉතින් අපි මේ රූපය ගැන හොඳට අවබෝධ කරගන්න ඕන. දැන් බලන්න මේ ඇත්ත වැඩි ඈතකට යන්න ඕනේ. දැන් මේ ඇත්ත බොහෝම ආශාවෙන් පරිහරණය කරපු ඇඳුම් සමහරකට අවුරුදු 10කට විතර කලින් ඒවා දැන් තියෙනවද? ඒවා පාරණ වෙලා දිරලා ගිහිල්ලා ඒවා විනාශ වෙලා යනවා. එතකොට පින්නතුනි මේ දකින්න හැම රූපයක්ම පිළිබඳව අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අනේ මේවා විනාශ වෙලා යන දේවල්, අනිත්‍ය වෙලා යන දේවල් කියන යථාර්ථය අපි තේරුම් අරගෙන ඉන්න ඕන. නැත්තම් මේ අනිත්‍ය වෙලා යන දෙයකට අපි නිකාම් බොරුවට සංසාරයට වැටිලා ඒව අල්ලගෙන. දැන් බලන්න කෙනෙක් බොහෝම ආදරෙන් තමන්ගේ ගෙදර අල්ලගෙන හිටියත්, බොහෝම කැමැත්තෙන් තමන්ගේ වාහනේ අල්ලගෙන හිටියත්, බොහෝම ආදරෙන් තමන්ගේ බිරිඳ අල්ලගෙන හිටියත්, දරුවෝ අල්ලගෙන හිටියත් හොඳට හිතලා බලන්න පිණිස මේ කියන දේ අහගෙන ඉන්න එපා. ගිහලා හිතන්න. මේවා පුළුවන් ද තමන්ට මැරෙනකොට අරගෙන යන්න? කිසි දෙයක් අරගෙන යන්න බෑනේ. තමන් හංගලා තියෙන මිල මුදල්, ඊළඟට රත්තරන්, ඊළඟට තමන්ගේ කිසිම දෙයක් තමන්ට අර යන්න පුළුවන්. අර යන්න බෑ. හැබැයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අර යන්න පුළුවන් වගේනේ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය, අනවබෝධයේ තියෙන ස්වභාවය. එතකොට බලන්න පින්නතුනේ අරන් යන්න බැරි දෙයකට අරන් යන්න පුළුවන් කියලා හිතාගෙන අල්ලගෙන ඉන්නවනම් කොච්චර මෝඩකමක්ද? දැන් ඔය ඉන්න කාලේ ගේ හොඳට පරිහරණය කළාට කමන්නේ. වාහනේ හොඳට පරිහරණය කළාට කමන්නේ. හැබැයි හොඳට හිතට ගන්න මේ අරන් යන්න බෑ. එහෙම අරන් යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් Tamante එකකින් යහපතක්ද සිද්ධ වෙන්නේ? අයහපතක්මයි සිද්ධ වෙන්නේ. Tamange ගෙදරට ආසයි නම් මැරෙන මොහොතේ ගිහි මතක් වුණා නම් මොකද වෙන්නේ? ලෝභං පෙත්ත විසයන්. ලෝභ සිතින් මැරුණොත් പ്രേත ලෝකේ තමයි උපදින්නේ. අනිත් එක දැන් මේ සමහර අයට දැන් මේ ටික හිතන්න Tamanta තියෙන කිසිම වස්තුවක් අරන් යන්න බැරි නම් අරන් යන්න පුළුවන් වගේ හිතාගෙන ඉන්නවා නම් ඒක මෝඩකමක්ද ඥානවන්තකමක්ද? මෝඩකමක්. ඒ නිසා පින්නතුනේ අදම හොඳට හිතට ගන්න අදිෂ්ඨාන එකයි අපි කිව්වේ අර ආතාපි. හොඳ වීරිය තිබුණොත් මේක කරන්න පුළුවන්. අදම අදිෂ්ඨාන කරගන්න අනේ මගේ දරුවෝ තමයි දෙමව්පියන්ට තියෙන ලොකුම වස්තුව. අනේ මේ දරුවෝ වුණත් අපිට මරණ මොහොතේ අනිවාර්යෙන් අතහරින්න වෙනවා. ඒ නිසා මම මේක තේරුම් අරගෙන දරුවන්ට යුතුයකම් කරන්නට ඕන. හැබැයි දරුවෝ එහා ලෝකෙට අර යන්න හිතන්න එපා. එහෙම හිතුවොත් මොකද වෙන්නේ?
සමහර වෙලාවට ප්‍රේතෙක් හරි භූතෙක් හරි වෙලා එනවා. අර ආදරෙන් හිටිය දරුවෝ මොකද කරන්නේ? මොනවා හරි කොප්පි වලට හරි බෝතල් වලට හරි අල්ලලා මුහුදට දානවා. ඉතින් ඒ ඇත්ත කැමති නෑනේ භූතියොත් එක්ක ඉන්න නේද? ඒ නිසා පින්නතුනේ මේක අපි හොඳට තේරුම් ගන්නට ඕන. එතකොට දැන් බාහිර ආයතන ගැන අපි කතා කරන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන අවිඥානික, සවිඥානික සියලුම දේවල් පින්නතුනේ අපේ ඇහැට පේන්න තියෙන හැම දෙයක්ම රූප. ඊළඟට දැන් ශබ්ද ගැන හිතුවොත් කනට ගෝචර වෙන්නේ ශබ්දනේ. සද්දත් එහෙම තමයි නේද? කොච්චරනම් තමන් වර්ණනා කරනකොට අහගෙන ඉඳලා තියෙන ආශාවෙන්. තමන්ට බයිනකොට කොච්චර දේශයෙන් ඒවා අහන්න වෙනවනේ. එතකොට ඉතින් රාග දේශ මොහ දෙක තමයි පිරීලා තියෙන්නේ, ඇති වෙලා තියෙන්නේ. තමන්ට බයිනකොට බොහෝම හොඳට කැමැත්තෙන් අහගෙන ඉන්නවා. තමන්ගේ නැති ಗುಣ කියනකොට අහගෙන ඉන්නවා. ඉතින් වැඩෙන්නේ මොනවද? ලෝභය වැඩෙන්නේ. ඊළඟට තමන්ට බයිනකොට වැඩෙන්නේ මොනවද? දේශය. එතකොට ශබ්දේ නිසාත් අපට හොඳ දෙයක් වෙලා තියෙනවද? නෑ. අපිට හොඳ දෙයක් වෙලා තියෙන්නේ ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් පමණයි. දැකීමෙන් අපට යහපතක් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා සංඝයා දැකීම තුලින් තමයි අපට සැනසෙල්ලක් උදා වෙලා තියෙන තරමකට හරියි. එතකොට මේ කන් දෙකෙන් අපට වැඩ ගන්න පුළුවන්, මේ ඇස් දෙකෙන් අපට වැඩ ගන්න පුළුවන් බුද්ධ ශාසනයක් ලැබිච්ච නිසා. එතකොට බලන්න පින්නතුනි මේ ටික ගැන, මේ ආයතන 6 පිළිබඳව කෙනෙක් නිතරම හිතනවා නම් පින්නතුනි බලා ඉද්දි කෙලෙස් අඩු වෙනවා. තමන් මොකද්ද මේ කරන්න කියන එක තමන්ට හොඳට තේරෙනවා. මම මේ මොනවද මේ කරන්නේ? ඇස කන නාසය දිව ශරීරය මනස දෙහ අනිවාර්යෙන්ම කෙනෙක් විපස්සනාවෙන් හැමදාම දකින්න ඕන. ලෝභයෙන් නෙවෙයි දකින්න කියන්නේ විපස්සනා නුවණින්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුක්තව තමයි අපි මේවා දිහා දකින්නට ඕන. ඊළඟට පින්තුන අනිත් දේවලුත් එහෙම තමයි. රූප, ශබ්ද, ගන්ධයත් එහෙමයි, රසයත් එහෙමයි, ඊළඟට ස්පර්ශයත් එහෙමයි, අරමුණුත් එහෙමයි. එතකොට දැන් මේවා පිළිබඳව අපිට දිගට හැම එකම කතා කරන්න කාල වේලාව මදිනේ. පින්නතුලට තේරෙනවා. මේ හැම දෙයක්ම නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගන්ධ සුවඳ අනිත්‍යයි. ඊළඟට රස කොච්චර කාලයක්ද? නේද? මොන තරම් රස විඳලා ඇද්ද? ඒවා තියෙනවද දැන්? ඒවා නෑ. ඒවා අනිත්‍ය. අන්තිමට වයසටම යනකොට රස තේරෙන්නෙත් නෑ. එතකොට බලන්න දැන් එතකොට රසයත් අනිත්‍ය වෙලා, දිවත් අනිත්‍ය වෙලා. ඉතින් දැන් සමහර වෙලාවට පින්නතුනේ එතකොට දැන් පින්නතුලට තේරෙනවා පහසත් අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි. එතකොට දැන් බාහිර ආයතන 6 ගැනත් පින්නතුලට තේරෙනව නේද? Taman ළඟ තියෙන ආයතන 6 ගැනත් දැන් දන්නවා. බාහිර ආයතන 6 ගැනත් දන්නවා. ඊළඟට පින්නතුනේ විඥාන 6. මොනවද විඥාන 6 කියන්නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට දැන් චක්කු විඥානය කියලා කියන්නේ මොකද්ද? ඇහැයි රූපයයි එකතු කරන පාලම තමයි සිත. අන්න ඒකට තමයි චක්කු විඥානය කියලා කියන්නේ. දැන් ඇහක් තියෙනවා පැත්තක, රූපයක් තියෙනවා තව පැත්තක. ඉතින් මේ දෙක තිබ්බයි කියලා පේනවද? පේන්නේ නැහැනේ. මේ දෙක එකතු කරන පාලම තමයි මොකද්ද? සිත. ඉතින් මේ තුන එකතු වුණාම ඒකට කියන චක්කු විඥානය. ඊළඟට කනයි ශබ්දයයි එකතු කරන තැන තමයි සිත. ඒකට අපි කියන සෝත විඥානය. ඉතින් මේ විඥානය ආවේ නැත්නම් සද්ද ඇහෙන්නේ නැහැ. දැන් බලන්න දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අපිට දැන් තේරෙන විදිහට මේ අපි මේ ධර්මයේ ඉගෙන ගන්න කොහොම හරි තේරුම් ගන්න. දැන් ඇහැක් තිබ්බට රූපයක් තිබ්බට විඥානය නැත්නම් පේන්නේ නෑ. දැන් සාමාන්‍ය මරණයටපත් වුණාම අපි හිතමු පැයක් විතර යනකම් ඇහැ හොඳට වැඩ කරනවානේ. දැන් ඔය ඇස් මේ දන් දෙන අය ඉක්මනින් ඇහැ ගන්නේ ඒ ඇහැ විනාශ වෙන්නේ නෑ. ඉතින් ඇහැ තිබ්බයි කියලා ද රූපත් ඒ ඉදිරියේ තිබ්බයි කියලා පේනවද? පේන්නේ නැත්තේ ඇයි? එතන හිතක් නෑ. ඒතර මේ දෙක එකතු කරන පාලම තමයි සිත කියලා කියන්නේ. එතකොට දැන් බලන්න දැන් රූප පිළිබඳව පැහැදිලි, ශබ්දත් එහෙමයි, රසත් එහෙම තමයි. දැන් සෝත විඥානයත් පැහැදිලි. ඊළඟට ගාහන විඥානය. ගාහන විඥානය කියලා කියන්නේ නාසයක් තියෙනවා, ගඳ සුවඳක් තියෙනවා. ඒ දෙක එකතු කරන තැන තමයි සිත. එතකොට කියනවා ගාහන විඥානය කියලා. ඊළඟට මොකද්ද? ජීවහා විඥානය. දිවක් තියෙනවා, රස තියෙනවා. මේ දෙන්න එකතු කරන තැන තමයි
සිත. ඒකට කියනවා ජීවහා විඥානය කියලා. ඒතර මේවා ලොකු නම් වලින් තිබ්බට නෑ මේවා බොහොම සරල දේවල්. ඊළඟට පිළිතුරේ කයක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා මේ දෙක එකතු කරන තැන තමයි කාය විඥානය. සිත තියෙනවා අරමුණු තියෙනවා මේ දෙන්න එකතු කරන තැන තමයි මොකද්ද? මනෝ විඥානය. ඒතකොට දැන් මේක තේරුම් ගන්න ඕනේ දැන් මනෝ විඥානේ සමහර අයට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. දැන් සමහර හිතාගෙන ඉන්නේ හිතයි අරමුණයි එකක් කියලා. නමුත් පින්නතුනේ සිතයි අරමුණයි කියන්නේ දෙකක්. දැන් බලන්න දැන් සිතයි අරමුණයි එකක් වුණා නම් දැන් ගත්ත අරමුණේ මිදි. දැන් අපේ අරමුණු කොච්චර වෙනස් වෙනවද නේද? දැන් බලන්න අපිට දැන් තරහක් එනවා. තරහක් කෙනෙකුට තමන් හිතනවා අනේ මේ තරහ ගැනීම එච්චර හොඳ නැහැ. මම මෛත්‍රී වඩලා මේක නැති කර ගන්න ඕන. අන්න තරහ නැති වෙලා අන්න මෛත්‍රී සිතුවිල්ලක් එනවා. එතකොට සිතුවිලි කියන එක වෙනස් දෙයක්. හිත වෙනත් එකක්. ඒතර ඒක හොඳට තේරුම් ගන්න මනස එකක් අරමුණු එකක්. එතකොට දැන් පින්නතුල්ලාට මේ ආයතන විශේෂයෙන් මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී මේ ඡයාකාර විඥාන ගැන අවබෝධයක් ඇති වුණා නේද? එතකොට චක්කු විඥානය කියලා කියන්නේ ඇහැයි රූපයයි එකතු කරන තැන තමයි සිත. ඒකට කියනවා අපි චක්කු විඥානය කියලා. ඔය විදිහම තමයි ඊතුරු ආයතන 6ටත්. එතකොට දැන් පින්නතුල්ලා ඉගෙන ගත්තා Taman ළඟ තියෙන ආයතන 6, බාහිර ආයතන 6 ඉගෙන ගත්තා. ඊළඟට චක්කු විඥානාදී ඒ විඥාන සිත් 6 ඉගෙන ගත්තා. ඊළඟට පින්නතුනේ ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශය අවබෝධ කරගන්න කිව්වේ. ස්පර්ශය කියලා කිව්වේ මේ තුන් දෙනාගේ එකතු වීම තමයි දැන් ස්පර්ශය කියලා කියන්නේ. ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණා නම් ඒක තමයි ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණා නම් ඒක තමයි කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වුණා නම් ඒක තමයි නාසයේ ස්පර්ශය. ඊළඟට දිවයි රසයයි විඥානයයි එකතු වුණා නම් ඒක තමයි දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වුණා නම් ඒක තමයි කයේ ස්පර්ශය. අරමුණු ඊළඟට සිතයි අරමුණුයි මෙන්න මේවා එකතු වුණාම තමයි පින්නතුනේ මේ මනසේ ස්පර්ශය. මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්නට ඕන. මොකද මේ ස්පර්ශය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාारण හරියට හැම ගහපු ගව දෙනක් වගේ. දැන් හැම ගහලා දැන් ගව දෙනක් හොඳටම හැම ගහනවා. හැම ගැහුවට පස්සේ මේ ගව දෙන්නට හොඳට පණ තියෙන උඩ හැම ගලවනවා. ඉතින් දැන් මේ ගව දෙන කොහේ ගියත් මෙයාට බේරිල්ලක් තියනවද? බේරිල්ලක් නැහැ. වතුරට රිංගුවොත් මාළු කනවා. ඊළඟට එලිමහානේ හිටියොත් මැස්සෝ අහනවා. ගහකට හෙත්තුනොත් ඒ ගහේ ඉන්න සත්තු ටික අහනවා. නිදා ගන්නට බෑ. කොහේ ගියත් මෙයාට පීඩාවක්ම තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුණි ඇහැයි රූපයයි සිතයි එකතු වුණොත් රූප පේනවම තමයි. කනයි ශබ්දයයි සිතයි එකතු වුණොත් ඒක වළක්වන්න පුළුවන්ද? ශබ්ද ඇහෙනවම තමයි. නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වුණොත් ඉතින් ආය අපිට ගඳ සුවඳ දැනෙනවම තමයි. ඒතකොට මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒකනේ අපිට ආය අමුතුවෙන් ආයාසයෙන් හිතන්න දෙයක් නැහැනේ. ඔහේ රූප පේනවා, ශබ්ද ඇහෙනවා. මේවා එකතු වෙලා තියෙන්නේ. ඒතකොට මේකට තමයි මෙන්න මේවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශ 6 කියලා කිව්වේ ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය. මෙන්න මේ ආයතන 6 ස්පර්ශයට. එතකොට දැන් පින්නතුන්ලාට ස්පර්ශ 6 පිළිබඳව පැහැදිලිද? පැහැදිලි. ඊළඟට පින්නතුනි මොනවද? වේදනා 6. බලන්න බුදුරජාණන් මේ ධර්මයේ ටික ටික මේක දැන් පළල් වෙලා ගැඹුරු වෙලා යන සූත්‍රයක්. එතකොට දැන් බලන්න වේදනා කියලා කියන්නේ දැන් මේ පස්සපත්‍ය වේදනා පටිච්චසමුප්පාදෙත් මතක තියෙන්න ඕන. දැන් බලන්න පස්සපත්‍ය වේදනා. ඒ කියන්නේ මොකද්ද? ස්පර්ශයෙන් නිසා තමයි වේදනාව හටගන්නේ. අර තුන් දෙනා එකතු වුණා නම් මොනවා හරි වේදනාවක් හටගන්නවා. දැන් බලන්න එහෙන් අපිට හටගන්න අපි වේදනාව කියලා කියන්නේ ඉතින් දුකක් ආවොත් විතරනේ. නමුත් සැපක් ලැබුණත් මධ්‍යස්ථ වේදන මොනවා ලැබුණත් වේදනාව තමයි විඳීම. ඒතර දැන් බලන්න අපි එහෙන් කොච්චර වේදනාව විඳිනවද? එහෙන් ලස්සන දෙයක් අර තුන් දෙනා එකතු වුණා. ඉතින් තමන් කැමති දෙයක් නම් ඔන්න සැප වේදනාවක්. අර තුන් දෙනා එකතු වුණා තමන් අකමැති දෙයක් නම් දුක්ඛ වේදනාවක්.
අර තුන් දෙනා එකතු වුණා මධ්‍යස්ථ gedara dore හැමදාම දකින්න දේවල් ටික නම් මධ්‍යස්ථ වේදනා උපේක්ෂා වේදනා. මොනවා හරි වේදනාවක් ඇති වෙනවා. එතකොට බලන්න ඇහෙන් ඔය වේදනා තුන ලැබෙනවා. එක්ක රූප මේ සැප වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව. කනෙමුත් එහෙම තමයි. කනෙමුත් ඔය විදිහට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. නාසයෙන් අනිත් හැමතැනින්මත් ඔය විදිහටම සැප දුක් උපේක්ෂා කියන වේදනා ලැබෙනවා. එතකොට බලන්න පිළිතුරු මේ වේදනා තමයි අපි අහුවෙන තැන. මෙතන තමයි කෙලෙස් උත්පාදනය කරලා දෙන්නේ. දැන් මෙතන ඉන්න හැමෝටම තියෙනවනේ ආශාව නේද? හොඳට තණ්හාව තියෙනවා. එතකොට දැන් මොකද්ද ඇයි අපි ආශා කරන්නේ? දැන් මෙතන ඉන්න හැමෝම ආශාව තියෙනව නේද? ගෙවල් වලට ආසයි, දරුවන්ට ආසයි, ඇඳුම් පැළඳුම් වලට ආසයි, කෑම බීම වලට ආසයි. ඇයි ආස කරන්නේ? දැන් ආශාව මෙතන ඉන්න අයට නැද්ද? තියෙනවා. හැමෝටම තියෙනව නේද? ඔව් හැමෝටම තියෙනවා. ඒතර හැමෝටම ආශාව තියෙන ඇයි ඉතින් අපි ආශා කරන්නේ? ඉතින් ඒක හේතුවක් දැනගන්න එපේ. ආශා කරන්නේ තණ්හාව නිසාලු. තණ්හාව තමයි තණ්හාව ආශාව දෙකම එකයි. ඇයි අපි ආශා කරන්නේ? බලන්න පිණිසු තථාගත ධර්මයෙන් මේ හැම දෙයකටම පිළිතුරු ලැබලා දෙනවා. මොනතරම් විචිතුරු ධර්මයක්ද අපිට ලැබිලා තියෙන්නේ. දැන් හැමෝටම තණ්හාව තියෙනවා. නමුත් අපි දන්නේ ඇයි අපි මේ ආශා කරන්නේ කියලා. ඇයි ආශා කරන්නේ? ඈ? අවිද්‍යාවෙන් හැම දෙයකටම මුල් වෙනවා. පින්නතුනි අපි ආශා කරන්නේ විඳීම නිසා. හොඳට කල්පනා කරලා බලන්න. ඔන්න ඇහෙන් රූපයක් විඳිනවා, ලස්සන ඇඳුමක් විඳිනවා. ඔන්න තණ්හාව ඇති වෙනවා. කනෙන් ශබ්දයක් අහනවාම ওই සින්දුවට මං හරි ආසයි. ඉතින් දෙවතාව තුන් වතාවක් අහනවා අන්න විඳිනවා තණ්හාව ඇති වෙනවා. මේ රහට මං හරි කැමතියි. මේ වෑංජනේට මං හරි කැමතියි. ඉතින් විඳිනවා තණ්හාව ඇති වෙනවා. හොඳ සුවඳක් මේකට තමයි මං කැමති විඳිනවා තණ්හාව ඇති වෙනවා. එතකොට මේ ඇත්තන්ට තණ්හාව ඇතිලා තියෙන්නේ මොකක් නිසාද? විඳීම නිසා. එතකොට දැන් තණ්හාව නම් හොඳට තියෙනවා. ඇයි ආශා කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් බලන්න තථාගතයන් වහන්සේ අපට ඒකත් කියලා දෙනවා. උඹලා මේ මහණනි උඹලා මේ මෙච්චර මේ තණ්හාවෙන් ඉන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මොකක් නිසාද? විඳීම නිසා. දැන් බලන්න මෙතන ඉන්න හැමෝම හොඳට කල්පනා කරලා බලන්න මොනවට හරි ආශාවක් ඇති වුණා නම් ඒ විඳීම නිසා නෙවෙයිද? මොන කොහේ හරි යනකොට මොකක් හරි දකින්නවා. ඇඳුමක් දකින්නවා. මේක කොහොම හරි ගන්න ඕනි කියලා විඳිනවා. විඳපු ගමන් මොකද වෙන්නේ? මේ තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වුණාට පස්සේ එතනින් නවතින්නේ නැහැ. උපාදාන බවටපත් වෙනවා. උපාදාන බවටපත් වෙලා භවයේ සකස් වෙනවා. භවයේ සකස් වෙච්ච ගමන් ඔන්න උපදිනවා. ඉපදිලා ඉතින් මේ තාම ගමන යනවා. ඉපදුනාට පස්සේ එතනින් නවතිනවද? ඉතින් ජාති ජරා ඊළඟට ජරා ව්‍යාධි මරණ ඔය ඔක්කොම අපිට උරුමයිනේ. එතකොට බලන්න මේ විඳීම තමයි මේ ඔක්කොම කතන්දරේ කරලා දෙන්නේ. ඒ නිසා මේ විඳීම පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නට ඕන. විඳීම තේරුම් ගත්තොත් අපට විශාල වශයෙන් පින්නතුනි මේ සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්. එතකොට දැන් පින්නතුන්ලාට වේදනාව ගැන පැහැදිලි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොනවා හරි වේදනාව විඳිනවා. සැපක් වින්දත් දුකක් වින්දත් ධර්මයේ දන්නේ නැති කෙනා උපේක්ෂාවක් වින්දත් ඇති වෙන්නේ නම් අකුසල් තමයි. ඊළඟට පින්නතුනි තණ්හාව සයාකාර තණ්හාවක් දැනගන්න ඕන. මොනවද සයාකාර තණ්හාව? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඉතින් දැන් රූපයන් අර තණ්හාව ඇති වුණාම ඒක රූප තණ්හා. එතකොට දැන් මේ තණ්හාවන් අපිට ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එතකොට දැන් බලන්න මේවා හොඳට තේරුම් ගන්නට නම් අපි මේ ආයතන 6 පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕනේ. ආයතන 6 තේරුම් ගන්නකොට අර තණ්හාවන් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. අනේ මම මේ අනිත්‍ය දේවල් නෙමේ අල්ලගෙන ඉන්නේ කියලා Tamanට හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඒ නිසා දැන් පින්තුනි කාල වේලාව ඉක්ම ගියා. නමුත් මේ සූත්‍රයේ සඳහන් වෙන අපි අවසාන කොටසට එන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වදාारण මහණෙනි ඔය ඇස පිළිබඳව අපි එක එක ගමු හැම එකෙම ඇස පිළිබඳව හොඳට නුවණින් මෙනෙහි කරන්නට ඕන. ඇස ආත්මයිද අනාත්මයිද කියලා තමන්ම නිකන් වචනෙට අනාත්මයි කියලා හරියන්නේ නැහැ. දැන් ආත්ම කියන්නේ මොකද්ද? මම, මගේ ආත්මය. අනාත්මයි කියන්නේ
මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. දැන් පින්නතුනේ දැන් සමහර වෙලාවට හිතේ දැන් අපි යමක් අල්ල ගන්නකොට මම මගේ ආත්මය කියලා වචනෙන් කියයි නැහැ. ඒවා නිකම්ම ආයාසයෙන්ම ඒවට අපි යොමු වෙනවා. නැතුව දැන් සමහර අය හිතේ මම නම් ඉතින් යමකට කැමති වෙනකොට මගේ ආත්මය කියලා කියයි නැහැනේ. ඒ නිසා මට අනාත්මය මම ආත්ම නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නෙවෙයි. ආයාසයෙන්ම අපි හැමදේම මම කියලා තමයි අල්ලගෙන ඉන්නේ. ඉතින් මේ දේශනාව අහලා එදා ස්වාමින් වහන්සේලා 69ක් උතුම් අරිහත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ බණ අහන පින්නතුන්ලාට ජීවිත අවබෝධය ඇති වෙන්නට මේ දේශනාව බොහෝ සෙයින් උපකාර වෙයි. ඒ නිසා අපිට එහෙම රහත් වෙන්න බැරි වුණත් අපි කෙසේ හෝ මේ ආයතන 6 පිළිබඳව හොඳ අවධියකින්, හොඳ වීරියකින්, හොඳ නුවණකින් දකින්නට ඕන. එහෙම දැක්කොත් තමයි බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලාගත් වන්නේ. එතකොට පින්නතුනි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන පන්නිපිටිය දෙපානම සමගි මාවතෙහි පදිංචි WK ද සිල්වා මහත්මයාත්, ඒ වගේම චන්ද්‍රිකා ද සිල්වා මහත්මාවත්, ඒ වගේම UM ද සිල්වා පුතුණුවන් ඇතුළු ඒ පින්නතුන්ලා බොහෝම සතුටට පත්වන්නට ඕන. උදාාර පින්කමක් මේ සිද්ධ කරගත්තේ. මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය ඒ පින්නතුන්ලාට ධර්මඥානයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අභාවයට ගිය තම දෙපාර්ශ්වයේම නමින් මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. ඥාතීන්ට මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජනවාරි මාසයේ 15 වෙනිදායි මාර්තු මාසයේ 12 වෙනිදා, ඒ වගේම නොවැම්බර් මාසයේ 2 වෙනිදා කියන මේ පිළිවෙලින් මේ දිනයන්හි ජන්ම දිනයන් සිහිපත් කරන සිල්වා මහත්මයා, ඒ වගේ මහත්මාව හා පුතුණුවන්ට ඒකාන්තයෙන් සිතක් ශාන්තියක් යහපතක් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම නෑදෑ හිත මිතුරන්ට සෙත් පැතීමට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට පැමිණි සියලුම දෙනාට, ශ්‍රවණය කරන ලෝකවාසී සියලුම දෙනාටම සිතක් ශාන්තියක් වේවා. බෞද්ධ නාලිකාවේ ගරු සභාපති අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට සෙත්නෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දීපුදු සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපට ඒ වගේම ඒ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලාට සෙත්නෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සම්බන්ධ වන සියලුම දෙනාටමත් සෙත්නෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා දැන් අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ සිල්වා මහත්මාව පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සෑම දෙනාටමත් අපි හැමෝටමත් ජාති ආදී දුකින් අත මිදී උතුම් සැනසීම පිණිස මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වන තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසේරි ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත ධර්මයෙන් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.